ආයුබෝවන් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය විදිහට Facebook සාකච්ඡාවක් ලෙස යූනියන්ස් ලංකා Facebook පිටුව ඔස්සේ ගෙනෙන ඖෂධ භාවිතාවේදී රෝගී ජනතාව සූරා කෑම නවත්වීමට බිබිලේ ප්‍රතිපත්ති වැදගත්කම යන සාකච්ඡාවට ඔබ මේ එක් වී සිටින්නේ. මම වෛද්‍ය ජනක සේනාරත්න අද අපත් සමග සාකච්ඡාවට එකතු වෙනවා වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ සංවිධායක ඒ වගේම සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍යවරයා. ඊයේ දවසේ ඒ කියන්නේ සැප්තැම්බර් 29 දිනට යෙදී තිබුණා මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාගේ 44 වන ගුණානුස්මරණ දිනය. ඒ කියන්නේ 1977 සැප්තැම්බර් 29 වෙනිදා ගයානා කියන රටේ අභිරහස් ලෙස ඝාතනයට ලක් වෙච්ච ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදී මහාචාර්යවරයෙක්. එතුමා ඖෂධ වේදය පිළිබඳව ඖෂධ විද්‍යාව සම්බන්ධව ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම මහාචාර්යවරයෙක්. එතුමාගේ ගුණානුස්මරණය වෙනුවෙනුයි අප මේ සාකච්ඡාව ගෙනෙන්නේ. ඒකෙදි බොහෝ වෛද්‍යවරුන් මහාචාර්යවරුන් අපේ රටේ වගේම ලෝකයේ වෙනත් රටවලත් ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් සෞඛ්‍යයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම වෙනුවෙන් ඊතා වෙහෙස මහන්සි වී විශාල කටයුතු ප්‍රමාණයක් කරමින් සිටිනවා. නමුත් මහාචාර්ය සේනක බිබිලේ ඒ අතර ඊටමත් සුවිශේෂී චරිතයක්. ඒ නිසාම එතුමා ගැන පොතක් පවා ලියවී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දෙනගම සිරිවර්ධනයන් විසින් රචිත මෙම යුගයේ මිනිසා නැමැති කෘතියෙන් මහාචාර්ය සේනක බිබිලේ පිළිබඳව සැලකිය යුතු අදහසක් අපට ලබාගත හැකි වෙනවා. මහාචාර්ය සේනක බිබිලේ සුවිශේෂී චරිතයක් වන්නේ ඇයිද? අපි මේ කතා කරන්නේ ඒකයි. එතකොට මහාචාර්ය සේනක බිබිලේ සුවිශේෂී වන්නේ එතුමාගේ දැනුමින්, එතුමාගේ උගත්කමින් සහ බුද්ධියෙන් එතුමා රටේ පමණක් නොවේ මුළු මහත් ලෝකයේම ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් ගුණාත්මක සෞඛ්‍යයක් සියලුම ජනතාවට ලබාගත හැකි වීම වෙනුවෙන් පවතින සෞඛ්‍ය පද්ධතිය, පවතින නීති රාමු, මේවායේ වෙනස් විය යුතු දේවල්, නැවත අලුතෙන් ගොඩනැගිය යුතු දේවල් ගැන අදහස් ඉදිරිපත් කරා ඊටාම ප්‍රබල විදිහට සහ ඊටාමත් ප්‍රායෝගික විදිහට. ඒ නිසාමයි අද දවසේ අපි එතුමා ගැන සහ එතුමාගේ ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ. 1971 දී එතුමා ලංකාවේ මුලින්ම ඖෂධ ප්‍රතිපත්තියක් එළිදැක්වුවා. ඉතින් අපි ඒ ගැන අද වැඩිදුරටත් කතා කරමු. ඒ ඖෂධ ප්‍රතිපත්තිය අදට එදාටත් වඩා අදට වැදගත් වන්නේ ඇයි කියන කාරණාව. ඒකෙදි මම ආරාධනා කරනවා මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාට අපි මුලින්ම කතා කරමු මහාචාර්ය සේනක බිබිලේ කියන්නේ කවුද? ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන දේ ගැන. අපි ඇත්තටම සේනක බිබිලේ කවුද කියන එක අද වෙනකොට මේ රටේ බොහෝ පිරිසක් දන්නේ නැති තත්ත්වයක් තියෙන. ඇත්තටම සේනක බිබිලේ මැතිතුමා මිය ගිහිල්ලා එනත අභිරහස් මරණයකට ගොදුරු වෙලා අද වෙනකොට අවුරුදු 44ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 1977 ගයනාවේ කියන්නේ කැරිබියන් දූපත්වලට ඖෂධ ප්‍රතිපත්තියක් හදන්න අංක්ටාඩ් සංවිධානයෙන් සහ කුමන්ත්‍රකාරී විදිහට තමයි ඒ කැරිබියන් දූපත්වල තියෙන ගයනාගේ රටට යවන්නේ. අනේ එතනදී ඒ අභිරහස් මරණයට ගොදුරු වෙලා එහෙම නැත්නම් ඒක ඝාතනයක් වශයෙන් බොහෝ අය දන්න අය හඳුනන තියෙනවා. ඉතින් අන්න ඒ අවුරුදු 44කට පෙර මියගිය සේනක බිබිලේ ගැන අපි අද කතා කරන්නේ ඇයි? ඒක තමයි මේකට වැදගත්ම කාරණය. එතකොට අපි දන්නවා මේ ලෝකේ මිනිස්සු කොච්චර ඉපදෙනවා, මැරෙනවා,
හැබැයි සේනක බිබිලේ කියන්නේ සුවිශේෂී චරිතයක්. සේනක බිබිලේ ලංකාවේ බිහිවෙච්ච දැවැන්තම චරිතයක්. ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකයටම අලුත් දෙයක් ඉදිරිපත් කරපු ලෝකේ දුක් විඳින මිනිස්සු එහෙම නැත්නම් දුක් විඳින ජනතාව සූරා කණයකට විරුද්ධව ඖෂධ මාෆියාව කියලා කියන එහෙම නැත්නම් බහුජාතික සමාගම් වල ඖෂධ මාෆියාව කියනවා. එහෙම නැත්නම් යම් රටවල් වල ඖෂධ කියන එක ගොඩක් අය ජනතාව ඖෂධ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් නැහැ. ඒ අවබෝධය වැඩිපුර තියෙන වෛද්‍යවරුන්ට සහ අනිකුත් ඒ ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරන අයට. එතකොට ජනතාවට ඖෂධ සම්බන්ධයෙන් තියෙන අඩු දැනුම පාවිච්චි කරලා ඖෂධ සමාගම් විවිධ රජයන් විවිධ පුජ්‍යලයෝ ජාවාරම්කාරී එකතුලා මේ ඖෂධ හරහා දැවැන්ත මංකොල්ලයක් එහෙම නැත්නම් සූරා කෑමක් ලෝකේ බොහෝ රටවල සිද්ධ වෙනවා. ලංකාවේ ඒක දෙගුණ තෙගුණලා අදටත් සිද්ධ වෙනවා. එතකොට අපි මේ මොහොතේ සේනක බිබිලෙන් කතා කරන්නේ සේනක බිබිල කියලා කියන ඇත්තටම ඔහුගේ ගම් ප්‍රදේශය වෙන්නේ බිබිලේ ඈත ඌව වෙල්ලස්සේ බිබිලේ ගමේ තමයි ඔහු කුඩා කාලේ ඉඳලම හැදින්න වැඩෙන්නේ. එතකොට ඔහු කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය අධ්‍යාපනය ලබලා ඒ වගේම ඔහු එලා මතක් කරන්න ඕනේ ඔහු ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් විදිහට දේශපාලඥයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම තමයි එතුමා තමන්ගේ ට්‍රිනිටි විද්‍යාලයෙන් තමන්ගේ මූලික සහ පාසල් අධ්‍යාපනය ලබලා කොළඹ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා වෛද්‍ය උපාධිය ලබාගෙන ඒකේ ඉහළම සම්මාන ලබාගෙන අවසානයේ පශ්චාත් වෛද්‍ය උපාධිය සඳහා එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයට යනවා. එතකොට සේනක බිබිලේ කියන චරිතය ලෝකේ විනිවිද දක්වපු චරිතයක්. ඔහු අර ඈත වෙල්ලස්සේ බිබිලේ ගමේ ගැමි ජනතාවගේ හදගැස්මත් හඳුනනවා. ඒ වගේම කොළඹ නගරයේ නාගරික ජනතාවගේ හදගැස්මත් වූ හඳුනනවා. ඒ වගේම ඔහු එංගලන්තයේ එඩින්බරෝ වගේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කාලේ ඔහු ඒ සියලු ලෝකේ දැකපු දේවල් තියෙනවා. ඒ වගේම තමයි ඔහුගේ පළමු පත්වීම ලැබෙන්නේ බිංගිරිය රජරෝහලට. ඒ කාලේ බිංගිරිය රජරෝහලේ වැඩ කරන කාලේ ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ පෝෂණ අවශ්‍යතාව වෙනුවෙන් විශාල කැපකිරීමක් විශාල අපි අහලා තිනවා ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව අර පොල් වතු වල වැඩ කරන පොඩි ගෙවල් වල හිට මිනිස්සු හිටියා. ඒතර ගොවියෝ හිටියා. ඒ අය මන්ද පෝෂණයෙන් ගොඩක් අය පෙන්නලා තිබ්බා. ඒ වෙනුවෙන් ඒතර වැඩ කරන මිනිස්සුන්ට ඒ පොල් වතු වල අයිතිකාරයන්ට කියලා තිබුණා මේගොල්ලන්ට මේ මිනිස්සුන්ට කණ්ඩ ටික හරි දෙන්න කියලා. ඒ වගේම තමයි තේ වතු වල වැඩ කරන කම්කරුවන් ගැන ඔහු පර්යේෂණ කරලා තියෙනවා. එතකොට ඔහු දැවැන්ත පුජ්‍යලයෙක්. කොළඹ විශ්වවිද්‍යාලයේ පළවෙනි ඖෂධවේදී මහාචාර්යවරයා ලංකාවේ. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා. ඒ වගේම ඔහු රාජ්‍ය ඖෂධ සංස්ථාව ආරම්භ කරන්න මුල් වෙන පුජ්‍යලයා සහ පළමුණු සභාපතිවරයා වශයෙන් ඉන්නවා. ඇත්තටම මේ ඖෂධ සහ සේනක බිබිල අතර සම්බන්ධය එන්නේ මෙන්න මෙහෙමයි. ඔහු බිංගිරියේ රජරෝහලේ සේවක අතරතුර ඔහුට පත්වීම හම්බෙනවා. ඔහු කරපු ඉල්ලීමක් අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධවේදී අංශයට පත්වීමක් හම්බෙනවා. එදා සිට ඔහු දිගින් දිගටම මේ ඖෂධ සම්බන්ධයෙන් ලංකාවේ ඖෂධ සමාගම් ඒවකට තිබුණු ඖෂධ සමාගම් විසින් කරන ඖෂධ මාෆියාව එහෙම නැත්නම් ඖෂධ හරහා ලෙඩුන් එහෙම ජනතාව සූරා කෑම දැකලා ඒක වෙනස් කරන්නේ කොහොමද කියන එක. ඒක වෙනස් කරන්න මොකද්ද කරන්න ඕනේ කියන සම්බන්ධ දිගින් දිගටම ඒ කාලවකවාන වල හිටපු රජයන් වලට ලිඛිතව වාර්තා සපයනවා. ඒ කාලවල හිටපු රජයේ සෞඛ්‍ය ඇමතිවරුන්ට සෞඛ්‍ය ඇමතිවරයන්ට දිගින් දිගටම වාර්තා සපයනවා. 1950 ඉඳලා 1971 දක්වා අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ ඔහු මේ සම්බන්ධයෙන් ලොකු අධ්‍යයනයක යෙදিলা මේ ලංකාව ඇතුළත මේ ක්‍රමය වෙනස් කරන්න මේ සූරා කෑමට එරෙහිව මේක වෙනස් කරන්න හොඳ ගුණාත්මක ඖෂධ ලබා ගන්න අවශ්‍ය යෝජනා අදහස් ලිඛිත විදිහට අපි කියන ෆෝමියුලර් නෝට්ස් කියලා තියෙනවා. ඒ විශාල ලේඛන ප්‍රමාණයක් ඔහු ඉදිරිපත් කරලා තිනවා. ඒ කූට ප්‍රාප්තිය තමයි 1971 බිබිලේ වික්‍රමසිංහ වාර්තාව එවකට පැවති රජයට ලබා දීලා ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි රාජ්‍ය ඖෂධ සංස්ථාව ආරම්භ වෙන්නේ. එතකොට මෙන්න මේ රාජ්‍ය ඖෂධ සංස්ථාව ආරම්භ කරන්න මුල් වෙලා ඔහු ඒ සියලු ලිපි ලේඛන එකතු කරලා එකතු ගත්තාම ඒක තමයි ඔය බිබිලේ ප්‍රතිපත්තිය කියලා අපි අද අඳුනගෙන තියෙන්නේ. එතකොට ඇත්තටම ගත්තාම මේ දැන් පසු කාලීනව ලෝකේ දැන් මේ නැෂනල් ඩ්‍රග් පොලිසි කියලා
අපි අහලා තියෙන නමක් තියෙනවා. මේ මෙන්න මේක දැන් අපි අන්තර්ජාලයේ හොයලා බැලුවත් මේ නැෂනල් ඩ්‍රග් පොලිසි කියන වචනේ අපි සර්ච් කරපු ගමන් අපිට එන්නේ ශ්‍රී ලංකාව සහ චිලිය. ඒතර චිලි රාජ්‍ය හිටියා සැල්වදෝ අයෙන්ඩේ කියලා ඒත් 70 ගණම 70 දශකයේ මුල් කාලෙමයි. එතකොට ලංකාවට සේනක බිබිලේ. ඒතර මේ දෙන්නම ජාතික ඖෂධ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ලෝකේ දැවැන්තව මුල් වෙච්ච අය ඖෂධ ප්‍රතිපත්ති හදන්න. එතකොට සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ මූලික කාරණා සම්බන්ධයෙන් ගත්තොත් එහෙම එතකොට එතුමා දැක්කේ මේ ඖෂධ සමාගම් වලට මේක ඒකාධිකාරය ගිහිල්ලා තියෙනකොට ඕන්ට හිතු ගණන් වලට හිතුමනාපෙට මේ ඖෂධ වෙළඳපළ හසුරවන්න පුළුවන් රජයන් හසුරවන්න පුළුවන්. ඒ නිසා තමයි සේනක බිබිලේ මෙතිතුමා මේ ඖෂධ ඒකාධිකාරය සමාගම් සතු පැවති ඖෂධ ඒකාධිකාරය නවත්තලා රජය මැදිහත් වෙන්න ඕනේ මේ ඖෂධ සම්බන්ධයෙන් කියලා ඔවුන්ගේ යෝජනාවල ප්‍රධාන කරුණු ටිකක් මම කිව්වොත් එහෙම ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය කරන එක, ඖෂධ ආනයනය කරන එක, ඖෂධ නිෂ්පාදනය කරන එක, ඖෂධ බෙදාහරින එක, ඖෂධ අලෙවි කරන එක, ඖෂධ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන එක, ඖෂධවල ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම කියන කාරණා තමයි මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. තවත් අමතර කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ අනුව තමයි ලංකාවේ අදටත් රාජ්‍ය ඖෂධ සංස්ථාව තියෙනවා. එතකොට ඖෂධ බෙදාහරින, ඖෂධ අලෙවි කරන අර අපි දන්න ස්පීසි එකේ තියෙන ඔසුසල් ලංකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් ශාඛා තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. නමුත් ඒ වගේම තමයි ඔහු මෙන්න මේ වැඩපිළිවෙල අරන් යනකොට ඒවකට ලංකාවේ තිබ්බ සමගි පෙරමුණ ආණ්ඩුවේ යම් යම් බිඳවැටීම් හැලහැප්පීම් නිසා ඔහුට ඒ කාලේ තිබ්බ ඒ වමේ පක්ෂවලට ඒ රජයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒකත් එක්කලා මේ එහු අරගෙන ආපු වැඩපිළිවෙල කඩාකප්පලා නමුත් ඉන් පසුව 1976 මේක නොබැදි ජාතීන්ගේ සමුළුවට මේ වාර්තාව ඉදිරිපත් කරනවා. ඒ හරහා මේ ප්‍රතිපත්තිය ලෝකේ බොහෝ රටවල් වලට යනවා. එතකොට ඒ මොහොතේ තමයි විවිධ රටවල් වලින් සේනක බිබිලේ මැතුමාට ඉල්ලුමක් එන්නේ අපේ රටටත් එන්න අපේ රටටත් එන්න අපේ රටටත් එන්න අපේ රටේ ඖෂධ ප්‍රතිපත්ති හදලා දෙන්න කියලා. ඒ අනුව තමයි ඔහු බංග්ලාදේශය එතකොට සමහර මැද පෙරදිග රටවල් බොහෝ රටවල් ප්‍රමාණයට ආසියාවේ තවත් රටවල් ගණනාවකට ඔහු ගිහිල්ලා පුජ්‍යලික මැදිහත් වෙලා ඖෂධ ප්‍රතිපත්ති හදලා දෙන්නේ. එතකොට මෙන්න මේ තත්ත්වයක් එක්ක මං හිතන්නේ එතන තමයි කුමන්ත්‍රණය තියෙන්නේ. අන්ටැඩ් කියන සංවිධානය මැදිහත් වෙලා වෙළඳ සංවිධානය ලෝක වෙළඳ සංවිධානය මැදිහත් වෙලා ඔහුව ජිනීවා වලට එක්කන් යනවා. ඉන්පසුව තමයි ඔය කියන අවසාන කාලේ සිද්ධ වෙන අර කැරිබියන් දූපත් අපි දන්නවා කැරිබියන් දූපත් කියන්නේ ඉතා කුඩා ජනගහනයක් කියන කුඩා දූපත් ලෝකේ ජාවාරම් වලට මද්ද්‍රව්‍ය වෙළඳාමට ගොඩක් ප්‍රසිද්ධ දූපතක්. ඒතර ඔහු අන්ටැක්ට් සංවිධානය තමයි එතනට යවන්නේ. ඒතර ඒක වෙනම කතාවක් තියෙනවා. කෙසේ වෙතත් ඔහු ගෙන ගිය අරගලය අදටත් අපි ඒ වගේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. අදටත් අපේ රාජ්‍ය ඖෂධ සංස්ථාව තියෙනවා යන්තම් පනාදිමින් හෝ තිබෙනවා. ඒක අපේ රටේ ජනතාවට විශාල සේවයක් කරනවා. විතරක් නෙමෙයි අද වෙනකොට දැන් බංග්ලාදේශයට මේ ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ඔහු විශේෂයෙන් මැදිහත් වුණා. අද වෙනකොට බංග්ලාදේශය ඖෂධ නිෂ්පාදනය කරලා පිට රටවල් වලට අපි පවා ලංකාවට පවා අපනයනය කරනවා. ඒතකොට ලෝකේ බොහෝ රටවල් වලට බංග්ලාදේශය ඖෂධ අපනයනය කරනවා. ඒතකොට ඔහු ගෙන ගිය වැඩපිළිවෙල අද වෙනකොට ජනතාවට විශාල පිටිවහලක් වෙලා තියෙන විතරක් නෙමෙයි අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කියලා ඕනෑම රටකට යොදාගත හැකි ඖෂධ ප්‍රතිපත්තියක් හදලා තියෙන 1998 අන්න ඒකෙත් ලංකාවේ ප්‍රොෆෙසර් මහාචාර්ය ක්‍රිසාන්ත මහතා නියෝජනයක් තියෙනවා. ඒතර එන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වෙලා තියෙන ජාතික ඖෂධ ප්‍රතිපත්තියට මුල් වෙලා තියෙන්නේ මූලික කරුණු අරගෙන තියෙන්නේ සේනක බිබිලේ ප්‍රතිපත්තියෙන් තමයි. එතකොට අපි සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්ති කිව්වත් ජාතික ඖෂධ ප්‍රතිපත්ති කිව්වත් දෙකක් නෙමේ ඇත්තටම එකක්. ඒක තමයි මෙතන අපි කියන්නේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය තමයි මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය විදිහට අපි කතා කරන්නේ මේ මොහොතේ. ඔව් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැහැදිලි කරා වගේ අපිට පැහැදිලි දැන් මහාචාර්ය සේනක බිබිලේ කියන්නේ ජාතික සම්පතක් විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ප්‍රතිපත්ති හදන්න දායක වෙච්ච ඒ කියන්නේ තියෙන ක්‍රමය සෞඛ්‍ය හෝ ඖෂධ පිළිබඳව වේවා ඒ තියෙන ක්‍රමය විශාල වෙනසකට භාජනය කරලා ඒ මගින් මිනිසුන්ට වඩා හොඳ ජීවිතයක් වඩා හොඳ සෞඛ්‍ය පද්ධතියක් වඩා හොඳ ඖෂධ පහසුවෙන් ලබා ගත හැකි ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් විශාල
අරගලයක ජීවිත පරිත්‍යාගයෙන්ම නිරත වෙච්ච පුද්ගලයෙක් බව අපිට දැන් පැහැදිලි වුණා. වෙනත් වචනයකින් කිව්වොත් මහාචාර්ය සේනක විබිලේ කියන්නේ තමන්ගේ දැනුම බුද්ධිය සියලු දෙනාගේ යහපත වෙනුවෙන් භාවිතාවෙන්ම ඔප්පු කරපු යොදාගත්තු ජාත්‍යන්තරවාදී පුද්ගලයෙක්. එතුමා ලංකාවට විතරක් කොටු වුණේ නැහැ. මුළු ලෝකෙම අර වෛද්‍ය ජයන්ත බණ්ඩාර කිව්වා වගේ ලෝක සෞඛ්‍ය සංවිධානය ජාතික ප්‍රතිපත්ති ජාතික ඖෂධ ප්‍රතිපත්ති හදනකොට ඒකේ මූලික පදනම ගත්තේ මහාචාර්ය විබිලේගේ ඖෂධ ප්‍රතිපත්තීන්. එතකොට 2003 වසරේ වගේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය එළි දක්වලා තිබුණා රටක ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ සැකවින් එළි දක්වලා තිනවා රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ කෙසේද? එහි අරමුණු මොනවද කියලා. ඒතකොට ඒ ටික පරිශීලනය කරොත් පේනවා සේනක විබිලේ මහාචාර්යවරයාගේ අදහස් මත තමයි ඒවා පදනම් වෙලා තියෙන්නේ කියලා. එතකොට අපි මෙතෙන්දි මතක් කරා SPC එක. එහෙම නැත්නම් රාජ්‍ය ඔසුසල කිව්වොත් අපිට ගොඩක් සමීපයි. ඕනෑම ප්‍රධාන නගරයක රෝහලක් සමීපයේ තියෙනවා රාජ්‍ය ඔසුසල් ශාඛාවක්. ප්‍රමාණවත් නැහැ අර කිව්වා වගේ. නමුත් සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. එතකොට රටේ ඕනම මිනිසෙකුට රෝගියෙකුට ගුණාත්මක ඖෂධයක් දැරිය හැකි මිලකට සාධාරණ මිලකට ලබා ගැනීමට නම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසලකට තමයි යන්නේ. එතකොට අපි මොහොතකට හිතුවොත් අපේ රටේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියලා එකක් SPC එක කියලා එකක් තිබුණේ නැහැ කියලා. ඖෂධ මිල සම්බන්ධව, ඖෂධවල ගුණාත්මක බව සම්බන්ධව සහ ඖෂධවල availability එක, ඖෂධ ලබා ගැනීම හැකියාව ලංකාවේ මොකක් වගේ වෙයිද කියලා අපිට ඇත්තටම හිතා ගන්නවත් බෑ. මොකද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මගින් රටේ ඖෂධ සම්බන්ධව සැලකිය යුතු නියාමනයක් රාජ්‍ය මැදිහත් වීමකින් සිදු කරමින් තියෙනවා. එසේ නොවන්නට ලංකාවේ ඖෂධ සම්බන්ධ තත්ත්වය මීටත් වඩා සැලකිය යුතු බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා නොඅනුමානයි. අද ලංකාවේ තියෙන තත්ත්වය සහ සේනක බිබිලේ මහාචාර්යවරයාගේ ප්‍රතිපත්ති අපි සංකල්පයෙන් හිතලා බැලුවොත් එතුමාගේ ප්‍රතිපත්ති වල මූලික හරය උනේ ගුණාත්මක ඖෂධ දැරිය හැකි මිලකට ලබා ගැනීමේ අවස්ථාව සියලුම ජනතාවට තිබිය යුතුයි කියන එක. ඒ අර්ථයෙන් තමයි ඖෂධ නිෂ්පාදනය ලංකාවේ පටන් ගන්න ඕනේ කියන එකත් ඖෂධ ආනයනයේදී ගුණාත්මක ඖෂධ ආනයනය කිරීම තහවුරු කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මැදිහත් වීමෙන් ක්‍රමයක් සකස් කරලා තිබුණා. ඍජුවම අපි යම්කිසි රටකින් ඖෂධයක් ආනයනය කරනවා නම් ඒ සමාගම ඒ කර්මාන්ත ශාලාව ඍජුවම ගිහිල්ලා අපේ රටේ ඖෂධ සම්බන්ධ විශේෂඥයින් පිරිසක් ඍජුවම ගිහිල්ලා ඒ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා ඒ ඖෂධ ගුණාත්මකව සැකසෙන බවට තහවුරු කරගන්නවා. ඊට අමතරව විද්‍යාගාර පරීක්ෂණ මගිනුත් තහවුරු කරගෙන තමයි යම්කිසි ඖෂධයක් ලංකාවේ ජනතාවට ලබා ගැනීම ආනයන කර ලංකාවේ රෝගියෙකුට ලබා දීම සඳහා නිකුත් කරන්නේ. එතකොට ඒ නීති පද්ධතිය ඒ සිස්ටම් එක හදපු නිසා තමයි අපේ රටේ සෞඛ්‍ය සියලුම ජනතාවට යම් යම් අඩුපාඩු මැද්දේ වුවත් ප්‍රමාණාත්මකව ප්‍රශ්න තියෙනවා. නමුත් යම් යම් අඩුපාඩු මැද්දේ වුණත් ඉතා හොඳ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දීමට හැකියාව තිබිලා තියෙනවා. නමුත් ඒක තව විශාල වෙනස්කම් සහ දියුණු වීම වැඩි දියුණු වීම සිදු විය යුතු තිබෙනවා අනිවාර්යයෙන්ම. තව දෙයක් තමයි ඖෂධ නියාමනය කියන එක. කියන්නේ ලංකාවේ ඖෂධයක් ඕනම කෙනෙකුට ඕන රටකින් ඕන ජරාවක් ගෙනහල්ලා මෙන්න මේ ලෙඩේට මේ ඖෂධය කියලා ලියාපදිංචි කරලා විකුණන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒක තමයි ජාතික ඖෂධ ප්‍රතිපත්තියක තියෙන ශක්තිමත්කම.
නමුත් අපේ රටේ දැනට පවතින ඖෂධ ප්‍රතිපත්තිය නැත්නම් සෞඛ්‍ය ප්‍රතිපත්තිවල තිබෙන යම් යම් දුර්වලතා නිසා අපේ රටේ දැනට මේ වෙනකොට පුළුවන් වෙලා තියෙනවා ඕනම කෙනෙකුට අහවල් රෝගය සඳහා මෙන්න මම බෙහෙතක් හොයාගත්තා මේක හොඳයි කියලා ඒක වෙළඳපොළට නිකුත් කරන්න හැකියාව ලැබිලා තිනවා. අපි පහුගිය කාලේ එහෙම විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබුවා මේ කොවිඩ් වසංගතය හමුවෙත්. එතකොට අපි ඒවා දැක්කා ඊටමත් අවිද්‍යාත්මක විදිහට බලධාරීන් විසිනුත් ඒ කියන්නේ රටේ ජනතාවට වගකිව යුතු බලධාරීන් විසිනුත් ඊටම අවිද්‍යාත්මක ඖෂධයයි කියා ගන්නා දේවල් ජනමාධ්‍ය ඔස්සේ සහ රාජ්‍ය යාන්ත්‍රණය යොදාගෙන ඒවා ප්‍රවර්ධනය කරන අවස්ථාවල් අපි දැක්කා. ඒතකොට මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්ති වලට අනුව නම් එවන් දෑ කිසිසේත් සිදු නොවිය යුතුයි. එතකොට ලංකාවේ ඖෂධ සම්බන්ධව අපි දැනට අත්දැකීමින් තියෙන අර්බුදය කුමක්ද කියලා අපි වෛද්‍ය ජයන්ත බණ්ඩාරකින් විමසා බලමු. ඔව් ජනක දැන් ඔබ කියපු විදිහටම දැන් අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් ගත්තාම විශාල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ලෝකේ එතකොට ලෝකයේ එක රටවල් වල ඖෂධ සමාගම් විසින් ජනතාව සූරා කරනවට වඩා අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි මේ දැන් අපේ ඒ සූරා කෑම වලින් ආරක්ෂා කරන්න අපිට හදලා දීලා තිනවා රාජ්‍ය ඖෂධ සංස්ථාවක්. ලෝකේ බොහෝ රටවල් නැති එකක්. රජයේ මැදිහත් වෙච්ච ඖෂධ සංස්ථාවක් අපේ තියෙනවා. එතකොට අපි මේ ඖෂධ සංස්ථාව පාවිච්චි කරලා තමයි අපේ රටට ඖෂධ ආනයනය කරන එක, ඖෂධ බෙදාහරන එක, ජාත්‍යන්තර ටෙන්ඩර් හරහා අපිට ඖෂධ ගෙනන එක කරන්න ඕනේ. නමුත් මහාචාර්ය සේනක බිබිලේ බලාපොරොත්තුනේ ඒක තමයි ජාතික ඖෂධ ප්‍රතිපත්තිය තියෙන්නේ. නමුත් අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා 1971 පිහිටවපු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියන එක 1984 විතර 84 86 වගේ වෙනකොට රාජ්‍ය ඖෂධ සංස්ථා නිෂ්පාදන පටන් ගත්තා. ඖෂධ නිෂ්පාදනය කරනවා, අමුද්‍රව්‍ය ගෙන්නනවා. ඒතර ඒ නිෂ්පාදනය කරන ඖෂධ ඔසුසල් හරහා ජනතාවට බෙදා හරිනවා. එතකොට ඒ හදන ඖෂධවල ප්‍රමිතිය උසස්. දැන් අද වුණත් අපි බැලුවොත් එහෙම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවල අද කියන්නේ අපි අද ගත්තත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අපි නිෂ්පාදනය කරන ඖෂධ ඉතාම කලාතුරකින් තමයි මේ ක්වොලිටි එක අඩු වෙන නැත්නම් බාල ඖෂධ බවට අඳුනගන්නේ. නමුත් අපි දන්නවා අපේ රටට වැඩිපුරම ඖෂධ ගෙන්නන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් ගේන ඖෂධ පහුගිය කාලේ පුරාම නිරන්තරයෙන්ම තත්ත්ව බාලයි කියලා ඔප්පු වුණා. හැබැයි තත්ත්වයෙන් බාලයි කියලා ඔප්පුනේ මේ රසායනාගාරවල අණුක විශ්ලේෂණ කරලා නෙමෙයි. ඒ බැලුමට ටැබ්ලට් කළු පාට වෙලා, ටැබ්ලට් කහ පාට වෙලා, ඒවා පුපුරලා වර්ණ වෙනස් වෙලා එන්නේ වගේ දේවල්. අපි කියන මැක්‍රොස්කෝපික් බැලුමට පේන ඒවාම ඒ බොහෝ ඖෂධ වර්ග වාර්තා වෙලා තිබුණා MSD කරහා වෛද්‍ය සැප විමර්ශනය කරහා පහුගිය කාලේ වකවානුව ගත්තාම මේ තත්ත්වයෙන් බාලයි. හැබැයි ඇත්තටම අපිට තවමත් විදිහක් නෑ අපේ රටේ මේ ඖෂධවල ගුණාත්මකභාවය තියනවද කියලා පරීක්ෂා කරන්න අද වෙනකන් අපිට හොඳ රසායනාගාරයක් නැහැ. අපිට ලංකාව පාවිච්චි කරන බොහෝ ඖෂධවල තියෙන රසායනික සංයුතිය හරිද, රසායනික ඒක ප්‍රමාණාත්මකව ඒ ඖෂධය ඒ ටැබ්ලට් වල එහෙම නැත්නම් ඒ ఔෂධ වල තියෙනවද කියන එකවත් අද වෙනකොට අපිට හොයාගන්න බෑ. මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම මට මතකයි අපි මේ සංවිධානය පිහිටවල 2005 වගේ ඉඳලා දිගින් දිගටම සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය රටේ ස්ථාපනය කරන්න කියලා අපි දිගින් දිගටම විශාල අරගලයක නිරත වුණා. ඒක ප්‍රතිඵල විදිහට අපිට මතකයි 2004 ඉදිරිපත් වුණා එවකට දැන් බලයට පත්වෙච්ච ආණ්ඩු රට පෙරට කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඒක තියෙනවා. ඒක තිබුණා සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවනවා කියලා. ඊට පස්සේ අපිට මතකයි ඔය මහින්ද චින්තන වගේ ඊට පස්සේ 2010 ඒ ආපු හැම ආණ්ඩුවකම ප්‍රතිපත්ති ප්‍රකාශන වල තිබුණා මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියලා වගන්තියක් තිබුණා. හැබැයි අපි දිගින් දිගටම මේ වෙනුවෙන් අරගල කරා සටන් කරා. එතකොට 2015 වර්ෂයේ පත්වෙච්ච ආණ්ඩුව මොකද්ද කරේ? සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ගේනවා කියලා ඔවුන් කරේ ඒ වෙනකොට තිබ්බ ඖෂධ පනත වෙනස් කරා. ඒ වෙනකොට 1981 තිබ්බ අංක 25
ඖෂධ සුවඳ විලවුන් සහ උපකරණ කියන පනත වෙනස් කරලා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත ඔවුන් ගෙනාවා. එතකොට ඒ දක්වා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුව යටතේ ඖෂධ සම්බන්ධයෙන් තිබිච්ච මැදිහත් වීම තිබෙච්ච පරීක්ෂණ කරාංශ වෙනස් කරා. ඒක අධිකාරියක් බවට පත් කළා. Tamanට ඕන දේශපාලන ගැතිභාවයක් තියෙන පුජ්‍යලයෝ ඒකට පත් කරගත්තා. අපිට මතකයි 2015 රාජ්‍ය සේනාධිපති ඇමතිවරයා මේකට ආවට පස්සේ ඖෂධ සමාගම් වල සම්බන්ධකම් තියෙන අයට මේක තනතුරු වලට පත් වෙන්න බෑ කියලා ඒ පනතෙම තියෙනවා. එහෙම තියෙද්දිත් රාජ්‍ය සේනාධිපති ඇමතිවරයා මොකද්ද කරේ? ඖෂධ සමාගම් වලට සම්බන්ධ මහාචාර්යවරයෙක් මේ ඖෂධ අධිකාරී සභාපති බවට පත් කරා. එතකොට අපි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අපි අධිකරණයට ගිහලා කිව්වා මේක වැරදි, මේකේ conflict of interest කියන ඒක යටතේ අපි අභියාචනාධිකරණ නඩු දැම්මා. හැබැයි අපි කිව්වේ සභාපතිට අයින් කරන්න කියලා. හැබැයි මොකද උනේ? අපි මට මතක හැටියට අපි 2016 නඩුව දාන්නේ අභියාචනාධිකරණේ. ඒක අවුරුදු 3ක් යනකම් නඩුව අහනවා. එතකොට පළවෙනි ඒ මහාචාර්යවරයා පළවෙනි පත්වීම අවුරුදු 3ක් කරගෙන ගිහිල්ලා දෙවැනි පාරටත් පත් කරලා. එතකොට අධිකරණ තීන්දුව වෙනවා අපි අපේ ඉල්ලීම සාධාරණයි මේ මහාචාර්යවරයාට එහෙම ඖෂධ සමාගම් වල සම්බන්ධකම් තියෙනවා කියලා. එහෙම ආවටත් හැබැයි අධිකරණය අපිට කියනවා හැබැයි ඔබලාගේ ඉල්ලීම දැන් ඉටු කිරීමට නොහැකි. මොකද ඒ වෙනකොට මේ මහාචාර්යවරයා අවුරුදු 3ක්ම ඒ තනතුරේ ඉඳලා දෙවැනි වරටත් පත් කරලා. ඔන්න ඕක තමයි ඇත්ත తত্ত্বය. එතකොට මට දැන් තව කාරණයක් කියන්න වෙනවා. මෙන්න මේ එවකට හිටපු රාජ්‍ය සේනාධිපති ඇමතිවරයා අපිට කිව්වා චීනෙන් මේ අපේ රටේ තියෙන ඖෂධ වල ගුණාත්මකභාවය ගැන අපිට තහවුරුවක් නැති නිසා ඕන සමාගමකට ඕන ඖෂධයක් මේක ගෙනල්ලා විකුණන්න පුළුවන් තත්ත්ව පාලනය සම්බන්ධයෙන් කිසිදු අදහසක් නැතුව බාල බෙහෙත් ඕන තරම් සංසරණය කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ නිසා අපි ඕක දිගින් දිගටම මතු කරාට පස්සේ සේනක බිල් අනුස්මරණ සංවිධානයේ විදිහට මට මතකයි එක්සා රූපවාහිනී සාකච්ඡාවකදී ඇමතිවරයා අපිට මූණට මූණම හම්බෙලා කිව්වා ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉස්සරහා අවුරුදු 2කින් චීනෙන් මහා පරිමාණ රසායනාගාරයක් ගෙනල්ලා ස්ථාපිත කරලා එමගින් රටේ ජනතාවගේ මේ රටේ සංසරණය වන ඖෂධවල ගුණාත්මකව ආරක්ෂා කරන්න රසායනාගාරයක් දානවා කියන එක අවුරුදු 2කින් දානවා කියන එක කිව්වා. නමුත් අද වෙනකන් ඒක වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි. මම අදත් මේ සම්බන්ධයෙන් දැනුම තියෙන මහාචාර්යවරු කීප දෙනෙක්ම සම්බන්ධ කරගත්තා. ඔවුන් ඇහුවා. පහුගිය කාලේ පුරා මම කරුණු සොයා බැලුවා. එතකොට මේ වගේ ලංකාවේ තියෙන භාවිත කරන ඕනෑම ඖෂධයක රසායනික විශ්ලේෂණය, ප්‍රමාණාත්මක විශ්ලේෂණය සහ ගුණාත්මක විශ්ලේෂණය කරන්න පුළුවන් ඒ මහාචාර්යවරු කියන්නේ A to Z ඕනම රසායන ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන් රසායනාගාරයක් දාන්න රුපියල් මිලියන 500ක් යයි. මිලියන 500ක් අපිට මිලියන 1000ක් කියලා. මිලියන 1000ක්වත් බිලියන 1යි. අද වෙනකොට අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් ඉන්න රාජ්‍ය අමාත්‍යවරයා තමයි චන්න ජයසුමන කියන්නේ. එතුමාගේ අමාත්‍යාංශයට අද බිලියන 61ක් වෙන් කරලා දෙනවා. ඇයි අපිට බැරි ඔය බිලියන 61කින් 1 බිලියනයක් වෙන් කරන්න හොඳ තත්ත්ව සහතික දෙන්න පුළුවන් රසායනාගාරයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්ථාපිත කරන්න. ඔතන තමයි මාෆියාව තියෙන්නේ. එතකොට අපේ රටේ රජය විසින් එනත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආණ්ඩුව විසින් කළ යුතු මේ රෝගීන්ට යන ඖෂධවල ගුණාත්මකභාවය සහතික කරන ක්‍රියාවලිය හිතාමතා පැහැරලා තියෙනවා. ඒ නිසා අද වෙනකොට ඕනෑම සමාගමකට Tamanට හිතුමතේට බාල ඖෂධ විකුණන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපිට සහතිකයක් නැහැ අදටත් මේ රටේ මේ රට තුල තියෙන ඖෂධවල ගුණාත්මකභාවය හරියට ක්වොලිටි එක හරියට තියනවාද කියලා. ඒක අපිට තියෙන බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම තමයි අපි රටක් විදිහට රාජ්‍ය ඖෂධ සංස්ථාව එනවාද අපි SPC කියලා දැන් කියන්නේ. මෙන්න මේ SPC කියන එක 1999 එක ආයතනයයි තිබුණේ. එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මේ ආයතනය දෙකට කැඩුවා 1999. එකක් SPC රාජ්‍ය ඖෂධ සංස්ථාව විදිහට වෙන් කරා, අනිත් එක රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විදිහට වෙන් කරා. එතකොට ඒ දක්වා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනය කරපු ඖෂධ ඒ නිෂ්පාදන ඖෂධ ඒ ආයතනයේම විකුණන ක්‍රියාවලියක් තමයි තිබුණේ, අලෙවි කරන ක්‍රියාවලියක් තිබුණා. නමුත් මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කරපු මේ ආයතන දෙක වෙන් කිරීම නිසා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව බිඳ වැටුණා. ඒකට ඒ නිෂ්පාදන සංස්ථාවට සිද්ධ වුණා විවෘත වෙළඳපොලේ තරඟ කරලා තමන්ගේ ඖෂධ විකුණන්න. මොකද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ මේ ඖෂධ මිලදී ගන්න නැහැ. එතකොට රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙනත් සමාගම් වලින් ඖෂධ මිලදී ගන්න පටන් ගත්තා. ඒ හරහා විශාල කොමිස් මුදල්
හරහා ජාවාරමක් සිදු වෙනවා. අදටත් අන්න ඒක ඒ විදිහටම වෙනවා. අදටත් අපේ රටේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මට මතක හැටියට ඖෂධ වර්ග ප්‍රිපරේෂන්ස් 60ක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරා. අද ඒක එහෙම කෙරෙන්නේ නැහැ. අද ඉතාමත් අඩු වෙලා තියෙනවා. අද මම හිතන්නේ 20ක් 30ක් විතර නිෂ්පාදනය වෙලා ඇති. එතකොට සහ ප්‍රමාණාත්මක විශාල ප්‍රමාණයක් අපේ රටේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව එහෙම නැත්නම් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා නිෂ්පාදනය වුණා. අපේ රත්මලාදින කර්මාන්තශාලාවේ. නමුත් අද වෙනකොට ඒක විශාල වශයෙන් බිඳ වැටලා තියෙනවා. අද වෙනකොට රාජ්‍ය ඖෂධ සංස්ථාව මොකද්ද කරන්නේ? ඔවුන්ට බලය තියෙනවා. ජාත්‍යන්තර ටෙන්ඩර් හරහා ඖෂධ ඍජුව මිලදී ගන්න. නමුත් අද වෙනකොට රාජ්‍ය ඖෂධ සංස්ථාව ඒ ක්‍රියාවලින් බැහැර වෙලා මේ දේශීය වශයෙන් තියෙන අතරමැදි සමාගම් වලින් ඖෂධ මිලදී ගන්න. ඒ හරහා විශාල ජාවාරම් සිද්ධ වෙනවා. එතන ඖෂධ මිල සම්බන්ධයෙන් අද වෙනකොට බරපතල ගැටලු රාශියක් තියෙනවා. මොකද සමහර ඖෂධ වර්ග තියෙනවා අපි හිතමු ඉන්දියාවෙන් ගෙන්නන්න කියලා ඉන්දියාවේ රුපියලට ගෙනාවත් ඒ රුපියලට ගෙන ඖෂධේ යම් සමාගමක් රුපියලට ගෙනල්ලා රාජ්‍ය ඖෂධ සංස්ථාවට කිව්වොත් එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වොත් අපි මේක ඔයාලට දෙන රුපියල් 50ට කිව්වොත් නීති අනුකූල එකත් හරි. ඒතර අපිට පේනවා මේ ඖෂධ පනත ගෙනවත් මොන අධිකාරි ගෙනවත් මෙයා ලොකු හිල් තියෙනවා. මේ හරහා විශාල මහා පරිමාණ ජාවාරම් තියෙනවා. ඒතර ආණ්ඩු මාරනකොට දෙපැත්තට චෝදනා කරගන්න. අපි දැක්කම දැනටත් එක පේනවනේ. ඒතර දත්ත මකන දේවල් ඒවා හැම දෙයක්ම වෙනවා. ඒ හරහා විශාල ජාවාරම් සිද්ධ වෙනවා. එතකොට අපි කියන්නේ මේ රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා අර අපි වෙන් කරපු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඒ දෙක එකතු කරමු. එකක් නෙතිම දෙකක් නෙමෙයිනේ. මහාචාර්ය සේනක පිළිම මැතිතුමා එකයි හැදුවේ. මේක තමයි චන්ද්‍රිකා දෙකට බෙදුවේ. ඒ බෙදපු එක එකතු කරමු. එකතු කරලා තනි ආයතනයක් විදිහට ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය කරමු. ඖෂධ ආනයනය කරමත් නිෂ්පාදනය කරන්න බැරි ඒවා. එතකොට ඖෂධ බෙදා හරින එක, ඖෂධ තත්ත්ව ආරක්ෂණය කරන එක, මේ හැම දෙයක්ම මේ රාජ්‍ය ඖෂධ සංස්ථාව ශක්තිමත් කරොත් ඒක හරහා කරන්න පුළුවන්. අද වෙනකොට ඒ විතරක් නෙමෙයි. නව ඖෂධ සොයා ගන්න අපිට පුළුවන්. දැන් කියුබා වගේ අපිටත් වඩා පොඩි රටක් ලෝකේ ඉහළම තාක්ෂණයේ උත් ඖෂධ වර්ග එන්නත් වර්ග අද වෙනකොට හොයා ගන්නවා. අපිට සේනක බිබිල කියන්නේ මේ ඖෂධ ලෝකේ ඉන දැවැන්ත චරිතයක්. ඒ වගේ පුජ්‍යලයේගේ පහස ලැබපු අපේ රට අද වෙනකන් ඖෂධ වලින් ගත්තාම අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන නිසා අපිට අවශ්‍ය වෙන්නේ සේනක බිබිල වගේ හිතන මහාචාර්යවරු, ඒ වගේ හිතන මිනිස්සු අපිට දැන් අද අවශ්‍ය වෙලා තියෙනවා. මම තව කාරණයක් කියන්නම්කෝ. අපිට මට අද කතා කරපු මහාචාර්යයෙක් කිව්වා අපිට සේනක බිබිලේ මිය ගිහිල්ලත් අවුරුදු 44ක් ගියා මේ සේලයින් බෝතලයක් හදාගන්න. අපි දැන් මේ පහුගිය දවස්වල ලොකු සංවාදයක් කරන සේලයින් හැදුවා කියලා. හැබැයි ඇත්තටම බැලුවට පස්සේ සේලයින් බෝතල අරන් බැලුවට පස්සේ ඒ සේලයින් බෝතලේ තියෙන manufactured for SPMC කියලා. අර SPMC කියලා ලොකුට තියෙනවා. නමුත් ඒක හදලා තියෙන්නේ SPMC නෙමෙයි. ඒක හදලා තියෙන්නේ අර පල්ලේ කැලේ තියෙන පුජ්‍යලික ආයතනයක හදලා තියෙන්නේ. ඒතකොට අපි ලොකුට උදාමන අපි SPC එකෙන් හැදුවා කියලා SPC සේලයින් කියලා. නමුත් SPC සේලයින් නෙමෙයි ඒක. ඉතින් ඕක තමයි මෙතන තියෙන බොරුව. ඉතින් අපි කියන්නේ මෙන්න මේ වගේ බොරු දේවල් කරලා මිනිස්සු රවට්ටන එක නෙමෙයි අපි කළ යුත්තේ. අපිට මේ සේලයින් කියන්නේ ලුණු වතුර. 100.9 ලුණු වතුර normal සේලයින් කියලා කියන්නේ. ඕක ස්ටෙරිලයිස් කරලා ඒක විස බීජ හරණය කරලා ඕක බෝතලයකට පුරව ගන්න අපිට අවුරුදු 44ක් ගියා සේනක බිබිලේ නැතුව මිය ගිහිල්ලත්. එතකොට ඒ වගේ චූටි දේවල් වලින් අපි උදාමන නෙමෙයි කරන්න ඕනේ. අද වෙනකොට අපේ රටේ සමහර ඖෂධ වර්ග තියෙනවා වෙළඳ විශාල ප්‍රමාණයක් තියෙනවා. මිල පරාසය ඉතා විශාලයි. සමහර 50ට තියෙන එකත් සමහර රුපියල් 10ට 15ට තියෙනවා. ඒතර විශාල මිල පරාසයක් තියෙනවා. ඒතකොට අපි කල යුතු වෙන්නේ අර අපි කලින් කියපු රසායනාගාරයක් අපිට අවශ්‍ය වෙනවා ඕනෑම ඖෂධයක තත්ත්වය හරිද වැරදිද තත්ත්වයෙන් බාලද නැද්ද කියන එක අඳුන ගන්න. ඒතර අපි ගෙන්නන ඕනම ඖෂධයක් අපිට ඒක හරහා අපිට මිල අනුව නෙමෙයි ඖෂධය ඕනම ඖෂධයක ක්වොලිටි එක තියෙනවද කියන සහතික කරන්න පුළුවන්. අද වෙනකොට සමහර වෛද්‍යවරු පවා පෙළඹිලා තියෙන මිල ඉහළ ඖෂධය නියම කරන්න. ඒකට හේතුව තමයි අද වෙනකොට අපේ ආණ්ඩුව එහෙම සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වග කියන්නේ ඒ ඖෂධවල ගුණාත්මකව සම්බන්ධයෙන්. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන්ම අපිට ඔළුවට එකක් තමයි ජනතාවටත් රෝගීන්ටත් එක තියෙනවා මේ මිල ඉහළ ඖෂධ තමයි හොඳ කියන එක. ඒක පැහැදිලිවම වැරදි. මිල නෙමේ හේතුව. ඖෂධයේ බාලද තත්ත්වය උසස්ද කියන තීරණය වෙන්නේ මිල අනුව නෙමේ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන තවත් කාරණයක් මතක් කරන්න ඕනේ. අපි මේ ඖෂධ සඳහා අවුරුද්දකට දැන් මේ ගිය අවුරුද්ද ගත්තොත් එහෙනම් බිලියන 221යි 21කින් 61ක්ම ඖෂධ වලට මේ රාජ්‍ය අංශයේ බිලියන 61ක් ඖෂධ වලට වෙන් කළා තියෙන එක විශාල මුදලක් බිලියන 61ක්. එතකොට මේ ඖෂධ මේ ගෙන්නන ඖෂධ වලින් සමහර ඒවා අත්‍යවශ්‍ය නොවන දේවල් සමහර විටමින් වල දැන් ඒ අර නව අලුත් ඖෂධ පනතේ තියෙනවා බෝඩර්ලයින් ප්‍රොඩක්ට්ස් කියලා. ඒවා ඖෂධත් නෙමෙයි ඖෂධ නැත්තේත් නෑ වගේ නිකන් අර ෆුඩ් සප්ලිමන්ට් කියන්නේ විටමින්, ඛනිජ ලවණ වර්ග. ඇත්තට මේවා සමබල ආහාර වලක් ගත්තොත්
අපිට සමබල ආහාරවල ගන්න පුළුවන් නම් ඒ විටමින් වර්ග අපිට අවශ්‍ය වෙන්නේ නැහැනේ. නමුත් අද වෙනකොට මේ විටමින් වෙළඳපොළ, ඒ බෝඩර්ලයින් ප්‍රොඩක්ට්ස් එක විවිධ වර්ග ෆුඩ් සප්ලිමන්ට්, එතකොට khනිජ ලවණ වර්ග විශාල වශයෙන් ලොකු පෙති පාට ඒවා දීලා මිනිස්සු රවට්ටනවා. ඒක මේ ඖෂධ සමාගම් වලින් කරන බරපතල සූරාකෑමක්. එතකොට අපිට අත්‍යවශ්‍ය ඖෂධ වලට වෙන් කරන්න වියදම් කරන්න සල්ලි අපි දෙනවා අනවශ්‍ය විටමින් වර්ග වලට, khනිජ ලවණ වර්ග වලට, තව මේ ආහාර අතිරේක වලට ගොඩාක් වියදම් කරනවා. ඒතර මේක ඉතා බරපතල තත්ත්වයක්. මොකද අද වෙනකොට අපේ රටේ අපි දන්නවා මේ රට අද වෙනකොට බොහෝම බරපතල තත්ත්වයකට ගියා. ඩොලර් හිගයක් කළා දෙන ආනයන අද විශාල ප්‍රමාණයක් නවත්තලා තියෙනවා. ඒතර මේ ඉදිරියේදී මේ තත්ත්වය අනුගත්තොත් එහෙම ඖෂධ දැනටමත් රට තුල විශාල ඖෂධ හිගයක් තියෙනවා. පැරසොටමෝල් පෙත්ත පවා අද නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ දැන් මේක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. නැත්නම් අපි ඉදිරියේදී අපි බරපතල අනතුරුදායක තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. මේ අනවශ්‍ය ඖෂධ ගෙනවන එක නවත්තන්න කියලා. මොකද බිබිලේ මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාගේ ප්‍රතිපත්තියේ තියෙන එක වැදගත්ම කාරණයක් තමයි මේ essential drug list එක. අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය කියන එක. ඒතර මේ අත්‍යවශ්‍ය ඖෂධ පමණක් අපි ආනයන කරමු, අනවශ්‍ය බෙහෙත් ගෙනන එක සීමා කරමු කියන යෝජනාවත් අපේ මේ අවස්ථාවේදී ජනතාව වෙනුවෙන් අපිට ආණ්ඩුව පැත්තට කරන්න වෙනවා. එතකොට මේක තියෙන අනිත් කාර්යය තමයි රජයේ රෝහල් වල. රජයේ රෝහල් වල ඖෂධ, රජයේ රෝහල් අපි දන්නවා බෝඩෝන රෝග සඳහා, තව අනෙකුත් රෝග සඳහා විශාල වශයෙන් රෝගීන් තවමත් බාහිර රෝගීන්ගෙන් 50ක් විතර, අභ්‍යන්තරව ඉන්න රෝගීන් 80ක් 90ක් විතර තවමත් රජයේ රෝහල් වල පිහිට තමයි පතන්නේ. අපේ රටේ තියෙන නිදහස් සෞඛ්‍ය සේවාව පණ ඇදගෙන හරි යනවනේ තාම. එතකොට අන්න ඒකෙන් රජයේ රෝහල් වල තමයි අද වෙනකොට ඖෂධ අවශ්‍ය වෙලා තියෙන්නේ. රෝහල් වල හිගයක් තියෙනවා. එතකොට ඒක නිවැරදි වෙන්නත් ඕනේ. අනිත් පැත්තෙන් ගත්තාම මේ ඖෂධ මිල සම්බන්ධයෙන් ගත්තාම මේක මම කතා කළ යුතු කියලා මම හිතනවා. මේ ಔಷಧ මිල සම්බන්ධයෙන් සේනක බිබිලේ මැතිතුමා පැහැදිලි ස්ථාවරයක් දරුවා. ඔහුගේ ස්ථාවරය තමයි මේ ඖෂධ සම්බන්ධයෙන් ගත්තාම මේ 100ට 160 කියනක සූත්‍රයක් තිබුණා. 100ට 160. ඒ කියන්නේ අපේ රටට ගෙන්නනකොට ඖෂධයකට රුපියල් 100ක් නම් වියදම් වෙන්නේ. ඒක විකිණිය හැකි උපරිම මිල රුපියල් 160යි. එතකොට ඖෂධ ගෙන්නන සමාගමට හෝ රාජ්‍ය සංස්ථාවට හෝ ඖෂධය ආනයන කරන්න යන වියදම, ඊට පස්සේ බෙදා හරින්න යන වියදම, එතකොට ඒවට අවශ්‍ය ලාභය 160ක් දීලා තිනවා. ඒතර 100ට 160ට තමයි විකුණන්න පුළුවන් කරලා. අද වෙනකොට ඖෂධ වල මිල ගත්තට පස්සේ මේ සූත්‍රයට අනුව මේ සිද්ධ වෙන්නේ. ඒතර පහුගිය කාලේ පහුගිය ආණ්ඩුව විසින් ඉදිරිපත් කළා උපරිම සිල්ලර මිල කියලා. ඒ උපරිම සිල්ලර මිල ඖෂධ වර්ග යම් ප්‍රමාණයකට නම් කළා තිබුණා. නමුත් අද වෙනකොට ඒකත් කඩාකප්පල්ලා තියෙන්නේ. අද වෙනකොට අපේ රටේ ඒ ඖෂධ වල මිල කීයද කියන එක ජනතාවට අභිරහසක්. ඒක හොයාගන්න බෑ. ඒතර ඖෂධ අධිකාරියක් තියෙන ඖෂධ අධිකාරිය වගකීම තමයි ඖෂධ මිල පාලනය කරන එක. ඒතර ඖෂධ වල මිල අපි නිකන් උදාහරණයක් ගමුකෝ. දැන් අදිරුදුර පීඩනයට ලබා ගන්න ලොසාටන් පෙත්ත. ලොසාටන් පෙත්තක් කීයද කියලා අහුවොත් එහෙම අපි කොහෙන්ද හොයාගන්නේ? ඒක හොයාගන්න කොහෙ තැනක් නැහැ. ඒක තමයි ආණ්ඩුවේ වගකීම, ඖෂධ අධිකාරිය වගකීම. ඒතර ඖෂධ අධිකාරිය තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ කියන තමයි මේ වෙලාවේ ඉතා පැහැදිලිව කියන්න වෙන්නේ. ඒ නිසා අපිට ඇත්තටම දැන් ඇත්තටම සේනක බිබිලේ ඇතුමා මේ අරන් ආපු මේ වැඩපිළිවෙල ඉස්සරහට ගන්න නම් රාජ්‍ය සංස්ථාව මං කරා දෙකට කඩලා දාපු රාජ්‍ය සංස්ථාව එකතු කරලා නිෂ්පාදන ආරම්භ කරන්න අපිට කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා එහෙම කළොත් අපිට මේ ඖෂධ ප්‍රශ්න වලින්, ඖෂධ ගැටලු වලින් අපිට යම්කිසි සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න පුළුවන්. ඔව් වෛද්‍යතුමනි, ඒ ආකාරයට අපි අවබෝධ කරගත්තා අපේ රටේ ඖෂධ සම්බන්ධව විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙන බවත්, ඒවා නිවැරදි කරගත යුතු බවත්. තව පුංචි කාරණාවක් කිව්වොත් මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටවීමේ සිට ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ සිට ප්‍රායෝගිකව ඉතා දැවැන්ත වෙනසක් කිරීම වෙනුවෙන් කටයුතු කරපු, ඒ වෙනුවෙන් අරගල කරපු, ඒ වෙනුවෙන් දීපදපු පුද්ගලයෙක්. ඒතකොට එතුමා එහෙම පුද්ගලයෙක් බවට පත් වුණේ ඇයි කියලාත් අපි පොඩ්ඩක් හිතුවොත්, එතුමා ඈත දුෂ්කර ගමක හැදිලා වැඩිලා ඊට පස්සේ නගරයේ පාසලකට ගිහිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා, එංගලන්තයේ අධ්‍යාපනය ලැබලා ඉතා විශාල පරාසයක අත්දැකීම් සහිතව තමයි තමන්ගේ දැනුම එකතු කරගන්නේ. එතකොට එතුමාගේ ජීවිතය ගත්තොත්, දැන් මේ යුගයේ මිනිසා කියන පොත අපි මම යෝජනා කරනවා සියලුම වෛද්‍ය ශිෂ්‍යයන්ටත්, වෛද්‍යවරුන්ටත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් මේක කියව ගන්න එක හොඳයි කියලා මම යෝජනා කරනවා. එතුමාගේ ජීවිතයෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි
තමන්ගේ දැනුම හැකියාව පවතින පද්ධතිය තුල නැත්නම් පවතින ක්‍රමය තුල තමාගේ පුද්ගලික අභිවෘද්ධිය වෙනුවෙන් භාවිතා කරනවා වෙනුවට පවතින පද්ධතිය එහෙම නැත්නම් පවතින ක්‍රමය ඊට විශාල පිමි වලින් වෙනස් කරන්න අදහස්මය දායකත්වයක් ඒ වගේම ප්‍රායෝගික දායකත්වයක් සපයන්න ඕනි කියන එක. ඉතින් අපි මහාචාර්ය සේනක විබිලේ අනුස්මරණ සංවිධානයේ විදිහට අපේ අපේක්ෂාව මහාචාර්ය සේනක විබිලේ මැතිතුමා හිතපු විදිහට හිතන පරපුරක් වෛද්‍යවරුන් විතරක් නෙමෙයි අනෙකුත් ශාස්ත්‍රවලත් ගත්තොත් අපේ රටේ විශාල විද්වතුන් ප්‍රමාණයක් ඉන්නවා විවිධ ශාස්ත්‍රවල. ඒ සෑම ශාස්ත්‍රයකම මේ වගේ වෙනස් විදිහට හිතන පවතින ක්‍රමයට අභියෝග කරන ප්‍රවෘත්ති ක්‍රමයේ වඩා යහපත් පැත්තකට වෙනස් කරන්න තමන්ගේ දැනුම විශේෂ ශාස්ත්‍රය භාවිතා කරන මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වේවායි කියන එකයි අපේ අරමුණ අපේ ප්‍රාර්ථනය. ඉතින් මම සාකච්ඡාව අවසන් කරමින් අදහස් දක්වන්නට වෛද්‍ය ජයන්ත බණ්ඩාරට අවස්ථාව යොමු කරනවා. මේ මොහොතේ දැන් අපි ලබාගත් අදහස් ටිකත් එක්ක අපේ රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීම සඳහා අපේ රටේ පුරවැසියෝ විදිහට හරි වෛද්‍යවරු විදිහට හරි අපි මින් ඉදිරියට අපි කොහොමද හිතන්න ඕනේ අපි කුමක්ද අපි කළ යුත්තේ කියලා. ඔව් මේ මොහොතේ අපිව බලාගෙන ඉන්න සියලු දෙනාටත් බොහොම ස්තුතියි මේ වැඩසටහන නැරඹීම සම්බන්ධව. ඒකට මට තව පොඩි කරුණු කිහිපයක් තමයි කියන්න තියෙන්නේ. මොකද අපි ඇත්තටම මේ කෙටි කාලයකින් සේනක බිබිලේ මැතිතුමා ගැනවත් එහෙම නැත්නම් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ගැනවත් මහා ගොඩක් දෙයක් කතා කරන්න බෑ. නමුත් අපිට යම්කිසි අවබෝධයක් ගත යුතු තිබෙනවා ඉදිරි පරම්පරාව මේ අපි ලංකාවේ දැන් බිහිවෙච්ච සේනක බිබිලේ ලෝකේ වෙනස් කරපු කුජලයක්. එතකොට අපිට අපේ රට අද වෙනකොට බරපතල අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීලා තියෙන වෙලාවක්. එතකොට අපේ ඉදිරි පරම්පරාවට, ඒ වගේම වර්තමාන පරම්පරාවට අපිට ලොකු වගකීමක් තියෙනවා. මෙන්න මේ වගේ සේනක බිබිලිය වගේ මිනිස්සු වෙන්න. එතකොට සේනක බිබිලිය කියන්නේ තිබ්බ නරක දූෂිත ක්‍රමවේදය වෙනස් කරන්න මහන්සි වෙච්චි ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා කැප කරපු පුජ්‍යලයක්. එතකොට තමන්ගේ ශාස්ත්‍රයෙන් ඖෂධ ශාස්ත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය, ඒ ශාස්ත්‍රයෙන් ඔහුට කළ හැකි උපරිමය කරා ජීවිතය පරදුවට තියලා. එතකොට අදත් අපි මේ සාමාන්‍ය එදිනදා දෛනික ජීවිතය ගෙවද්දී අපි එදාට අපි තියෙන අපේ රාජකාරී කරගෙන ඉන්නව වෙනුවට මේ රට වෙනස් කරන්න නිවැරදි තැනකට රට ගෙනියන්න මේ පැටිලා ඉන්න අගාධයෙන් අපි උඩට ගොඩ ගන්න යම්කිසි ඉහළ මට්ටමකට රට ගන්න සේනක බිබිලලා වගේ මිනිස්සු වෙමු. අපි මේක හිතට ගමු, ධෛර්යය ගමු. සේනක බිබිලලට එදා පුළුවන් වුණා නම් මේ වගේ දැවැන්ත ඖෂධ සමාගම් එක්ක අරගල කරලා ලෝකේ වෙනස් කරන්න, ලංකාව වෙනස් කරන්න පුළුවන් වුණා නම් අපි තනි තනියෙන් නෙමෙයි අපි දැවැන්ත විශාල පිරිසක් විදිහට සංවිධානාත්මකව මේ ගමන යන්න අපිට පුළුවන්. එනිසා අපි අපේ රටේ වෛද්‍යවරු, සෞඛ්‍ය සේවාවෙන් අනෙකුත් සියලුම කාර්ය මණ්ඩල, එතකොට රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ අපි සියලු දෙනාටම ආරාධනය කරනවා මේ මොහොතේ අපේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩගන්න, ඒක වෙනස් කරන්න සේනක බිබිලලා වගේ පුජ්‍යලෝ තමන් ඉන ශාස්ත්‍රයේ වෙනස් කරගන්න, ඒක හොඳ පැත්තට හරව ගන්න මහන්සියමු කියන යෝජනාව මම අවසාන වශයෙන් කරනවා. ඔබට බොහොම ස්තුතියි.